ආයුබෝවන් අපේ තුනේ පන්තියේ ගොළ පුතාලට පුතේ අද අපි හම්බෙන්නේ තුන්වෙනි සතියට අදාළ ගණන් පාඩමක්. අද අපි හම්බෙන්නේ අපේ තියෙන තුන්වෙනි සතියට අදාළ ගණන් පාඩමක්. හරි පුතේ අපි බලමු මේකේ මොකක්ද තියෙන්නේ කියලා. අද මාතෘකාව මොකක්ද කියලා බලමු ඉස්සෙල්ලාම. හරි පුතේ. අද දින අපේ මාතෘකාව 3 ගණිතය සතිය 3 මුදල් 1. මොකද්ද මාතෘකාව? 3 ගණිතය සතිය 3 මුදල් 1. මෙන්න මේ ගණන් පාඩමේ තියෙන ප්‍රශ්න පත්‍රය අරගෙන මොකද කරන්න ඕනේ? ඔයාලා දැන් පහසු තැනකින් වාඩි වෙලා මේ ප්‍රශ්න පත්‍රය කරන්න පැන්සල සහ මකන කෑල්ල අරගෙන සූදානම් වෙන්න. හරි. අපි බලමු මේකේ අභ්‍යාසය අද මොකක්ද තියෙන්නේ කියලා. මුල්ම අභ්‍යාසය. දැන් තියෙන්නේ මේකේ පළවෙනි ප්‍රශ්නේ පුතේ මොකක්ද? පළවෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ දැනට භාවිතා වන කාසි නම් කරන්න. ශ්‍රී ලංකාවේ දැනට භාවිතා වන කාසි නම් කරන්න. දැන් පුතේ මේකේ කාසි 6ක් විතර නම් කරන්න තියෙනවා. අපි දැන් පාවිච්චි කරන කාසි වල පුතේ කොටස් දෙකක්. ඒවා තමයි සත කාසි තියෙනවා, අය රුපියල් කාසි තියෙනවා. සත කාසි තියෙනවා, රුපියල් කාසි තියෙනවා. දැන් පුතේ අපි ඔය ගොඩක් පාවිච්චි කරන්නේ ඔය සත පහ වගේ ඒවා තිබිලා තියෙන වෙනදා වැඩි පාවිච්චි වෙන්නේ අපි සාමාන්‍ය මේක පටන් ගමු සත 25 ඉඳලා වගේ. ඒකක් දැන් ටිකක් අඩුයි. නමුත් අපි එතනින් පටන් ගමු. හරි. එහෙනම් අපි පිළිවෙලට ලියමු. ඉස්සල්ලාම ලියමු මොකද්ද? සත 25. දැන් මාත් එක්කම ලියන්න පටන් ගන්න. පළවෙනි එක සත 25. ඊළඟට අපිට හම් වෙන කාසි තමයි සත 50. සත 50 කාසිය හම් වෙනවනේ. හරි පුතේ. ඊළඟට මොකද අපිට හම් වෙන කාසිය? ඊළඟට අපිට හම් වෙන රුපියල. රුපියල. මොකක්ද ඊළඟට හම් වෙන කාසිය? අපිට පුතේ ඊළඟට හම් වෙනවා රුපියල් 2 කාසිය හම් වෙනවනේ. හරි. අපි ඊළඟ ලිය වෙන මොකද්ද? රුපියල් 2. ඊළඟට පුතේ අපිට හම් වෙනවා මොකද්ද? රුපියල් 5 කාසිය. මොකක්ද ඊළඟට හම් වෙන්නේ? රුපියල් 5. රුපියල් 5 කාසිය හම් වෙනවා. මොකක්ද අන්තිමට අපිට හම් වෙන කාසිය? ඊළඟට පුතේ අපිට හම් වෙනවා රුපියල් 10 කාසියක්. රුපියල් 10 කාසියක් හම් වෙනවනේ. හරි. දැන් පුතේ මෙන්න මේවා තමයි අපි දැනට පාවිච්චි කරන කාසි. දැන් මේ 725ට වැඩිය වටිනාකම අඩු කාසිත් තියෙනවා. දැන් කාලේ හැබැයි වැඩි එක පාවිච්චි වෙන්නේ නැහැ. අපි බලමු ආයෙ පාරක්. ශ්‍රී ලංකාවේ දැනට භාවිතා වන කාසි නම් කරන්න. මොනවද කාසි? 725, 750, රුපියල, රුපියල් 2, රුපියල් 5, රුපියල් 10. එතකොට පුතේ අපි මෙතන කාසි 6ක් පාවිච්චි කරනවා. මේක කොටස් දෙකක් තියෙනවා. මේ දෙක සත කාසි, ඊළඟ 4 රුපියල් කාසි. හරි. අපි දැන් බලමු ළමයි මේ ප්‍රශ්نين පස්සේ මේක අපි දැන් මකමු. මකලා බලමු ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. හරි. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කාසියක දැකිය හැකි ගති ලක්ෂණ. මේක විතර වචනේ වැරදිලා තියෙනවා නේද? ගති ලක්ෂණ. කාසියක දැකිය හැකි ලක්ෂණ 3ක් ලියන්න. කාසියක දැකිය හැකි ලක්ෂණ 3ක් ලියන්න. මොනවද පුතේ කාසියක තියෙන ලක්ෂණ?
කාසියක් බොහෝ වෙලාවට තියෙන මොකද්ද මොනවෙන් හදලා තියෙන්නේ? ලෝහ වලින් තමයි හදන්නේ. අපි එන ලියමු පළවෙනි ලක්ෂණය මොකද්ද? ලෝහ වලින් නිපදවා ඇත. ලෝහ වලින් නිපදවා ඇත. ඔන්න එක ලක්ෂණයක්. අයපිටි වල දැන් කාසිය නිතරම පාවිච්චි කරන දෙයක් නේ. දැකලා ඇති මේ කාසියේ තියෙන පැති දෙකක්. නේද? එක පැත්තක දාලා තියෙනවා මොකද්ද? අගය දාලා තියෙනවා. කාසියේ අගය දාලා තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා මොකද්ද? ඒ කාසිය අයිති රටේ රාජ්‍ය ලාංඡනය. අපි ඒකත් ලියමු එහෙනම් මොකද්ද ලියන්නේ? අපි ලියමු තව ලක්ෂණයක්. රාජ්‍ය ලාංඡනය දක්වා ඇත. රාජ්‍ය ලාංඡනය නෙමෙයි ලාංඡනය. මහා ප්‍රාණච ලාංඡනය දක්වා ඇත. හැබැයි පුතේ සමහර කාසියල වල දැකලා ඉතින් මේ රාජ්‍ය ලාංඡනය දාලා නැහැ. ඒ වෙනුවට වෙනත් රූපයක් දාලා තියෙනවා. ඒ මම දැකලා තියෙනවා අර පහේ කාසියක් කියම තියෙන අර 96 ලෝක කුසලාල දිනාගත් එක සීකර. ඒවට අපි කියනවා පුතේ සමරු කාසි කියලා. සමරු කාසි කියන්නේ අන්න ඒ කියන්නේ මොකක් හරි විශේෂ සිදුවීමක් සමරන්න අච්චු ගහන කාසි තමයි ඒවා. ඒ වැක්කේ වටිනාකමක් තියෙනවා. නමුත් සාමාන්‍ය කාසියක බොහෝ වෙලාවට දක්වන්නේ ඒ රටේ රාජ්‍ය ලාංඡනය. එතකොට පුතේ තව මොකද ලක්ෂණයක් මේ ගන්න පුළුවන්? කාසියක අගේ දක්වලා තියෙන්නේ මොන වෑන්ද? ඉලක්කමෙන් සහ අකුරෙන් දෙකම දක්වලා තියෙනවා. හැබැයි රුපියලේ නම් අකුරෙන් පමණයි දක්වලා තියෙන්නේ. රුපියලයි කියලා නේද? ඉලක්කමෙන් නමුත් අනිත් හැම කාසියකම ඉලක්කමෙන් සහ අකුරෙන් දක්වලා තියෙන තව දෙයක් විශේෂ දෙයක් තියෙනවා. මොකද්ද? කාසිය අච්චු ගහපු අවුරුද්ද දාලා තියෙනවානේ. එහෙනම් අපි ඒක ලියමුකෝ දැන්. අපිට දැන් කාරණා හතරක් ලියන්න තියෙනවා. අපි තුනක් තමයි ලියන්නේ. මොකක්ද මේ හතර? එකක් තමයි අගය ඉලක්කමෙන් සහ අකුරෙන් දක්වා ඇත. අගය ඉලක්කමෙන් සහ අකුරෙන් දක්වා ඇත. විලියමේ අගය ඉලක්කමෙන් සහ අකුරෙන් දක්වා ඇත. තව එකක් අපිට ඕන ලියන්න පුළුවන් මොකද්ද? කාසිය අච්චු ගැසූ වර්ෂය දක්වා ඇත කියලා. හරි. ඒ වගේ පුතේ අපිට ඕන කාසියක දැකිය හැකි ලක්ෂණ මොනවද? ලෝහ වලින් නිපදවා ඇත. රාජ්‍ය ලාංඡනයේ දක්වා ඇත. අගය ඉලක්කමෙන් සහ අකුරෙන් දක්වා ඇත. හරි. ඒතර මේ වගේ දේවල් ලියන්න පුළුවන් කාසියක දැකිය හැකි ලක්ෂණ වලට. හරි. අපි බලමු දැන් ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තියෙනවා මේකේ ශ්‍රී ලංකාවේ දැනට භාවිතා කරන මුදල් නෝට්ටු නම් කරන්න. ශ්‍රී ලංකාවේ දැනට භාවිතා වන මුදල් නෝට්ටු නම් කරන්න. හරි පුතේ. අපි දැනට පුතේ මේකේ ලියන්නේ මේ ළඟදී අච්චු ගැහුවා නව මුදල් කාණ්ඩයක්. ඒ නව මුදල් කාණ්ඩේ වටිනාකම අඩුම මුදල් නෝට්ටුව තමයි රුපියල් 20. අපි මේ නව මුදල් කාණ්ඩයේ තියෙන තොරතුරු ඒක අනුව මේකට උත්තර ලියමු. හරි. එහෙනම් පුතේ මොකද්ද අපි දැන් පිළිවෙලකට ලියන්න බෑ. නේද? අපි එහෙනම් වටිනාකම අඩු එකේ ඉඳලා වැඩි එකට ලියාගෙන යනවා.
මොකද්ද වටිනාකම අඩු මේක? රුපියල් 20. අපි ලියමු මේ ටික දැන්. රුපියල් 20. හරි. මොකක්ද ඊළඟ නෝට්ටුව? මතකද දැන්? කීයද? රුපියල් 50. රුපියල් 50. මොකක්ද ඊළඟ නෝට්ටුව? රුපියල් 100. රුපියල් 100. ඊළඟ නෝට්ටුව මොකක්ද? රුපියල් 500. රුපියල් 500. 500. මොකද පුතේ ඊළඟ නෝට්ටුව? රුපියල් 1000 තියෙනවා නේද? රුපියල් 1000. මොකද ඊළඟ නෝට්ටුව? ඊළඟ නෝට්ටුව තමයි වටිනාකම වැඩිම එක රුපියල් 5000. රුපියල් 5000. හරි. මෙන්න දෙන පුතේ අපේ ලංකාවේ දැනට භාවිතා කරන මුදල් නෝට්ටු සියල්ල නේද? මොනවද තියෙන්නේ? අපි ආයෙ පාර බලන්න. රුපියල් 20, රුපියල් 50, රුපියල් 10, රුපියල් 500, රුපියල් 1000, රුපියල් 5000. මෙන්න මේ නෝට්ටු තමයි අපි වර්තමානයේදී පාවිච්චි කරන නෝට්ටු. එතන පුතේ නෝට්ටු තියෙනවා කීයක්ද? නෝට්ටු 6ක් තියෙනවා නේද? නෝට්ටු තියෙනවා 6ක්. මේ 6 පිළිවෙලට අපි නම් කරන්න දැනගන්න ඕනේ. තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? අපි දැන් මේ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නෙට යමු බලන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද බලමු දැන්. නව මුදල් නෝට්ටුවක දැකිය හැකි ලක්ෂණ 4ක් ලියන්න. නව මුදල් නෝට්ටුවක දැකිය හැකි ලක්ෂණ 4ක් ලියන්න. හරි. දැන් පුතේ අලුත් මුදල් නෝට්ටු වල විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. මොකක්ද අපි බලමු නිකන් එක එක ඒවා. මේ තියෙන නව මුදල් නෝට්ටුවක නව මුදල් කාණ්ඩයේ වටිනාකම අඩු මේක රුපියල් 20 නෝට්ටු. මේක නව මුදල් කාණ්ඩ එකක්. මේක පුතේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් මොකද්ද මේ? මුදලේ අගය ඉලක්කමෙන් දක්වලා තියෙනවා. ස්ථාන කීයකද? 1යි 2යි මෙතනක් තියෙනවා 3යි 4යි 5යි. ඊළඟට තියෙන තව ලක්ෂණයක් මොකක්ද? මුදලේ අගය අකුරෙන් දක්වලා තියෙනවා. මෙතන රුපියල් 20යි කියලා තියෙනවා. මෙතනත් රුපියල් 20යි කියලා අකුරෙන් දක්වලා තියෙනවා. ඊළඟට මේකේ තියෙනවා මොකද්ද? මේ අණු අංකයක් මුදලේ. අණු අංකයක් මේ මෙතන දක්වලා තියෙනවා නේ. ඒක දක්වලා තියෙනවා. පුතේ මේ අලුත් මුදල් කාණ්ඩයේ තියෙන විශේෂම ලක්ෂණය මොකද්ද? සෑම මුදල් නෝට්ටුවකම මේ අපේ රටේ දේශීය සත්තුන්ට මේකේ තැනක් දීලා තියෙනවා. දැන් මේකේ ඉන්නවා මේ සමනලයක්. දේශීය සමනලෙක්. අපේ රටේ ආවේනික සමනලෙක්. මෙතන ඉන්නේ කුරුල්ලා. පඬුවන් බාස මේකේ ඉන්නේ නේද? අපේ රටේ ආවේනික සත්ත්වේ. ඒ වගේම මෙතන තියෙන අපේ රටේ තියෙන විශේෂ ස්ථාන. අන්න ඒවා ඊට පස්සේ පුතේ මේ හැම නෝට්ටුවකම ඊළඟ පැත්තේ තියෙන අපේ රටේ කලාකරුවන්ට තැනක් දීලා. අපේ රටේ නැටුම් ශිල්පීන්ට, බෙර වාදන ශිල්පීන් තමයි මේ නෝට්ටුවේ ඊළඟ පැත්තේ ඉන්නේ. ඒ වගේම හැම මුදල් නෝට්ටුවකම මේ මෙතන තියෙන පුතේ මුරගලක්. මුරගලක් තියෙනවා. බලන්න සෑම මුදල් නෝට්ටුවකම. හරි. ඊළඟ තව විශේෂ ලක්ෂණය මොකක්ද? මේ මෙතනින් ගහලා තියෙනවා මුදල් නිකුත් කරන ආයතනයේ නම ශ්‍රී ලංකා මහා බැංකුව. හරි. අපි දැන් මේක තියා මතක තියාගෙන අර කලින් ප්‍රශ්නෙට උත්තර ලියමු. නව මුදල් නෝට්ටු වල ලක්ෂණ නේද? හරි. අපි එකින් එක ලියමු බලන්න දැන් මොකද්ද?
ඉතින් මේ නෝට්ටුවක් කරන ඔයාලා බලන්න ඕන මේවා දැන් ඈ. හරි. විශේෂ ලක්ෂණ මේවා පරණ නෝට්ටු වල තිබ්බා. අපි ලියමු දැන් විශේෂ ලක්ෂණ ටික. එකක් තමයි මොකද්ද? දිය සලකුණ. දිය සලකුණ. දිය සලකුණ කියන්නේ මේ මුදල් නෝට්ටුව අර අහසට නැත්නම් ඉර දිහාට එළිය තියෙන දිහාට අල්ල බැලුවාම ඒකේ මතුවලා පේනවා එක සත්‍යයක් හෝ වෙනත් රූපයක්. අන්න එකට තමයි කියන්නේ දිය සලකුණ කියලා. ඊළඟට මේකේ තියෙන පුතේ ආරක්ෂක නූලක් තියෙනවා. ඒකට කියනවා ආරක්ෂණ නූල. ආරක්ෂණ නූල. තව එකක් මේකේ මොකක්ද අපි ලියමු බලන්න. විනිවිද පෙනෙන සලකුණු. විනිවිද පෙනෙන සලකුණු මේක පුතේ කීපයක් තියෙනවා. මේ නෝට්ටුවක් අරගෙන හොඳට බලන්න ඕනේ. විනිවිද පෙනෙන සලකුණ ආයතන පුතේ මොකද්ද? දෘශ්‍ය. මේක විශේෂම මොකක්ද? දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් තිත් වර්ගයක් දාලා තියෙනවා නේද? දෘශ්‍යාබාධිත අයට දෘශ්‍යාබාධිත කියන්නේ කවුද? ඇස් පෙනීම අඩු අය. දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් යොදා ඇති සලකුණු. යොදා ඇති සලකුණ. හරි. වෙන පුතේ නව මුදල් නෝට්ටු තව ගොඩක් මේක තියෙනවා. අපි මේ කීපය ලිව්වේ. අපි නැවත පාරක් කියව බලන්න. නව මුදල් නෝට්ටුවක දැකිය හැකි ලක්ෂණ හතරක් ලියන්න. දිය සලකුණ, ආරක්ෂණ නූල, විනිවිද පෙනෙන සලකුණ, දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් යොදා ඇති සලකුණ. මෙන්න මේ වතාව පුතේ මොකක්ද තියෙන්නේ? හරි. අපි දැන් බලමු මේ දක්ව බෙවර නෝට්ටුවේ කොහෙද තියෙන්නේ කියලා. හරි. පළවෙනි එක මොකක්ද තියෙන්නේ? දිය සලකුණ. පුතේ මෙන්න මෙතන තියෙනවා දිය සලකුණක්. බෝඩ් එක කලින් නේද? මෙන්න මේ නෝට්ටුවේ මෙන්න මම මේ පොයින්ටර් එක තියෙන තැන මෙතන තියෙනවා දිය සලකුණක්. මේක එළියකට අල්ලලා බැලුවා මේක ඇතුලේ ලස්සන රූපයක් පේනවා. මේක නිකන් බැලුවට පේන්නේ නැහැ. මෙතන තියෙනවා දිය සලකුණ. පැහැදිලිද? ඊළඟ මොකක්ද තියෙන ආරක්ෂණ නූල. මෙන්න මේ පුතේ කොළයේ නෝට්ටුව ඇතුලේ මෙන්න මේ මෙතන තියෙනවා මොකද්ද? නූලක්. මේක අපේ ඇහැට පේන්නේ නැහැ. මේක කොළයේ නෝට්ටුව ඇතුලේ තියෙන්නේ. ආරක්ෂණ නූල. මොකද්ද අපි ඊළඟ ලිව්වේ? ඊළඟ අපි ලිව්වේ විනිවිද පෙනෙන සලකුණ. මෙන්න මෙතන තියෙන පුතේ මේ 20 කියලා මේ 20 මේ නෝට්ටුවේ එහා පැත්තෙනුත් පේනවා මේ මෙතන. මෙන්න මෙතන තියෙන 20 නෝට්ටුවේ එහා පැත්තෙනුත් ඒ විදිහටම පේනවා අනිත් පැත්තට. ඒක තමයි විනිවිද පෙනෙන සලකුණ කියන්නේ. තව එකක් මොකද අපි කිව්වේ? දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් යොදා ඇති සලකුණ. බලන්න නෝට්ටුවක මෙන්න මෙතන මම මේ පොයින්ටර් එකේ තියෙන තැන තියෙනවා ඩොට් එකක්. පොඩි තිතක්. රවුමක් වගේ එකක් තියෙනවා. මේ 20 නෝට්ටුවේ තියෙන එක තිතයි තියෙන්නේ. නැත්නම් එක ඩොට් එකයි තියෙන්නේ. ඒ ඩොට් එක පුතේ අතට අහු වෙනවා. මේක ඇල්ලුවාම S2 වහගෙන ඇල්ලුවොත් මේක අතට අහු වෙනවා. එතකොට මේ 20 නෝට්ටුවේ තියෙන මේ ඩොට් එකයි තියෙන්නේ. එතකොට ඩොට් එකක් තියෙනකොට දෘශ්‍යාබාධිතය අඳුර ගන්නවා මේක 20 නෝට්ටුව කියලා.
ඩොට් දෙකක් තියෙනවා නම් මොකද්ද 50 නෝට්ටුව. ඩොට් තුනක් තියෙනවා නම් 100 නෝට්ටුව. ඩොට් හතරක් තියෙනවා නම් ඊළඟ එක කීයද 500. ඩොට් පහක් තියෙනවා නම් මොකද්ද 1000. ඩොට් හයක් තියෙනවා නම් 5000 නෝට්ටුව කියලා දෘශ්‍ය ආබාධිතය මේක අඳුරා ගන්න. ඕවා තමයි මේ අලුත් මුදල් කාණ්ඩවල තියෙන විශේෂ ලකුණු. අපි බලමු දැන් ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මෙම මුදල් නෝට්ටුවේ අසා ඇති තොරතුරු නම් කරන්න. දැන් ඔයාලගේ ප්‍රශ්න පත්‍රෙත් මේ නෝට්ටුව දීලා ඇති. හැබැයි කළු සුදුවෙන් දීලා තියෙන්නේ මේ තියෙන්නේ ඒ මුදල් නෝට්ටුවම තමයි. බලන්න දැන් මේ ඔයාලගාව තියෙන පාඩම් පත්‍රයේ ඒ අකුර. ඒ අකුරේ මොකක්ද දක්වලා තියෙන්නේ? මෙන්න මේක තමයි දක්වලා තියෙන්නේ. මොකද්ද මේ තියෙන්නේ? හරි. අපි දැන් ලියමු ඒක. ඒ අකුරෙන් දක්වන්නේ මොකද්ද? මුදලේ අගය. මුදලේ අගය ඉලක්කමෙන්. මොකද්ද එතකොට අපි ලියන්නේ? ඒට ලියන්නේ මොකද්ද? යටි චිත්‍රය ලියන්න තියෙනවනේ. ලියන්න ඔයාලා දැන් මුදලේ අගය ඉලක්කමෙන් කියලා ලියන්න ඉච්චරයි. මුදලේ අගය ඉලක්කමෙන්. මුදලේ අගය ඉලක්කමෙන්. හරි. අපි දැන් බලමු B අකුරේ මොකක්ද දක්වලා තියෙන්නේ කියලා. උදේ B අකුරේ තියෙන ඊතලයේ දෙක්කලා තියෙන මෙන්න මෙතෙන්ට. මෙන්න මම මේ පොයින්ටර් එකේ තියෙන තැනට. මොකක්ද එතන තියෙන්නේ? එතන තියෙන රුපියල් 50යි කියලා අකුරෙන් තියෙනවා. එහෙනම් අපි කොහොමද ලියන්නේ ඒක? මොකක්ද එකෙන් B අකුරේ පෙන්නුම් කරන්නේ? මුදලේ අගය අකුරෙන්. මුදලේ අගය අකුරෙන්. ලියන්නේ මුදලේ අගය අකුරෙන්. මොකක්ද ඊළඟට තියෙන්නේ? C අකුරෙන් දක්වලා C අකුර පුතේ දක්වලා තියෙන්නේ මෙන්න මෙතන. C අකුර මේ පැත්තෙන් එන්නේ. මෙන්න මේකෙන් තමයි C අකුර. මොකක්ද එතන තියෙන්නේ? ශ්‍රී ලංකා මහ බැංකුව. C අකුරෙන් දක්වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව කියන වචනය. මොකද්ද ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ? මුදල් නිකුත් කරන ආයතනය. එහෙනම් අපි ඒකට ලියන්න මුදල් නිකුත් කරන ආයතනය. මුදල් නිකුත් කරන ආයතනය. ලංකාවේ මුදල් නිකුත් කරන වෙන කාටවත් බෑ. මහ බැංකුවට විතරයි පුළුවන්. එහෙනම් මොකද්ද අපි ඒකට ලිව්වේ? මුදල් නිකුත් කරන ආයතනය. C නේද? හරි. අපි දැන් D ගෙන් බලමු. D අකුර තියෙන්නේ කොහාටද? D අකුර තියෙන්නේ පුතේ මෙන්න මෙතෙන්ට දික් වෙලා. ඊතලයේ තියෙන්නේ. මොකක්ද එතන තියෙන්නේ? එතන තියෙනවා මුදල් ඇමතිගේ අස්සනයි මහ බැංකුවේ අධිපතිගේ අස්සනයි. එතන අත්සන් දෙකක් තියෙනවා නේද? කවුද අත්සන් කරන්නේ? මුදල් ඇමති අත්සන් කරනවා ඒ රටේ මහ බැංකුවේ අධිපති. මේ මුදල් නිකුත් කරන ආයතනයේ ප්‍රධානියා. අපි එතන ලියන්නේ නම් මොකද්ද? අත්සන්. අත්සන්. හරි. එතකොට D අකුරෙන් දක්වන්නේ මොනවද? අත්සන්. දැන් අත්සන් කිව්වහම ඔයාලා දැනගන්න ඕනේ ඒ අත්සන් කරන අය කවුද කියලා. එයාලගේ තනතුරු දැනගන්න ඕනේ. ඕනෑම නෝට්ටුවකේ තනතුරු දක්වලා තියෙනවා. ඒවා හොඳට බලන්න නෝට්ටුවක් අරගෙන. රයිට්. අපි ඔයාලා දැන් E අකුරේ. E අකුර දික් වෙලා තියෙන මෙන්න මෙතෙන්ට. මෙන්න මෙතන ඉලක්කම් පේලියක් උඩ ඉඳලා පල්ලෙහාට තියෙනවා. මෙන්න මේ ඉලක්කම් පේලියෙම මෙතනක් තියෙනවා මේ. ඒ දෙකම එකයි. මේ මොකද්ද මේකෙන් දක්වන්නේ? මේ තමයි පුතේ මේ නෝට්ටුවේ අණු අංකය. එහෙනම් ඔයාලා අවසානයේ ලියන්න E අකුරට ලියන්න නෝට්ටුවේ අණු අංකය. නෝට්ටුවේ අණු අංකය. මොකද ලියන්නේ අන්තිම එකට E අකුරෙන් පෙන්වන්න කරන්නේ නෝට්ටුවේ අණු අංකය. හරි පුතේ. එහෙනම් දැන් ඔයාලා ලියලා ඇති. අපි ආය පාර බලමු ලියපු ටික. ඒ අකුරෙන් දක්වන්නේ මොකද්ද? මුදලේ අගය
ඉලක්කමෙන්. දැන් ලියපුවා හරියද බලන්න. ඒ අකුරෙන් මුදලේ අගය ඉලක්කමෙන්. B අකුරෙන් මුදලේ අගය අකුරෙන්. මුදලේ අගය අකුරෙන්. එතකොට C අකුරෙන් ශ්‍රී ලංකා මහ බැංකුව. මුදල් නිකුත් කරන ආයතනය. මුදල් නිකුත් කරන ආයතනය. ඊට පස්සේ D අකුරෙන් අත්සන්. D අකුරෙන් මොකක්ද දක්වන්නේ? අත්සන්. කවුද අත්සන් කරන්නේ? මුදල් ඇමති මහ බැංකුවේ අධිපති. හරි. අත්සන්. අවසානයේ E අකුරෙන් පෙන්නන්නේ මොකක්ද? නෝට්ටුවේ අණු අංකය. නෝට්ටුවේ අණු අංකය. නෝට්ටුවේ අණු අංකය. හරි. දැන් පුතේ ඔය ලියපුවා හොඳට බලලා අපි දැන් ඊළඟ පිටුවට යමු. හරි. දැන් බලන්න ඊළඟ පිටුවේ මොකක්ද තියෙන්නේ කියලා. මේකේ තියෙනවා මිල දර්ශනයේ ඇසුරින් පිළිතුරු සපයන්න. මිල දර්ශනයේ ඇසුරින් පිළිතුරු සපයන්න. හරි. මිල දර්ශනය දීලා තියෙනව නේද දැන්? භාණ්ඩය, මකණය, පැන්සල, පෑනක්, පොතක්. ඒවැ මිල. මකණයක් රුපියල් 5යි, පැන්සලක් රුපියල් 15යි, පෑනක් රුපියල් 12යි, පොතක් රුපියල් 35යි. දැන් මේ මිල දර්ශන දිහා බලාගෙන අපිට ගණන් කීපයක් හදන්න තියෙනවා. අපි පුතේ මේකෙන් ගණන් දෙකක් විතර හදමු. ඒ දෙක හැදුවට පස්සේ ඔයාලට තේරෙනවා කොහොමද කරන්න කියලා. ඒක මතක තියාගන්න. ඊටු ගණන් ටික ඔයාලා තනියම කරන්න ඕන. හරි. අපි දැන් බලමු මේකේ පළවෙනි ගාන මොකද්ද කියලා. පළවෙනි ගාන තියෙන්නේ මොකද්ද? මකණයක හා පැන්සලක මිල කීයද? මකණයක හා පැන්සලක මිල කීයද? අපිට මේකට පුතේ කටුවෙල කොලයක් ඕන වෙනවා. ඒක දැන් ඔයාලා ගාව හැම වෙලෙම සූදානම් වෙලා තියෙන්න ඕන. හරි. අපි දැන් පළවෙනි ගාන හදමු. මොකද්ද ආයෙ පාරක් කියමු. මකණයක හා පැන්සලක මිල කීයද? අපි දැන් මේ වගුවෙන් හොයන්න මේකේ මකණයක මිල කීයද කියලා. රුපියල් 5යි. අපි එන ලියමු දැන් මකණයක මිල කටුවෙල කොලයක ලියමු. රුපියල් 5යි. කොහොමද ලියන්නේ? ලියමු දැන් යටින්. මම රතු පෑනින් ලියනවා හොඳට බලා ගන්න. රුපියල් 5යි. හරි. ඔන්න පුතේ අපි මකණ කෑල්ලේ මිල ලිව්වා. මකණ කෑල්ලේ මිල ලිව්වා. අපි චුට්ටක් මෙහෙ ලියමු නේද? එතන හොඳට පෙනේ. හරි. රුපියල් 5යි. හරි. ඊළඟ මොකක්ද අපෙන් අහන්නේ? මකණයක හා පැන්සලක. කො පැන්සලක්? පැන්සලක් රුපියල් 15යි. පැන්සලේ මිලක් තියෙමුද බලන්න දැන්. රුපියල් 15යි. හරි. දැන් මේ දෙක මොකද කරන්නේ? එකතු කරන්න තියෙන්නේ. හරි. අපි දැන් මේ දෙක එකතු කරන් බලන්න. යටින් ඉරක් ගහන්න. මතක තියාගන්න පුතේ එකතු කරනකොට මෙන්න මේ සත තිත තියනව නේද? අපි ලියාගන්න මේ සත කියන තිත එක කෙලින් තියෙන්න ඕනේ. එක කෙලින් තියෙන්න ඕනේ. අපි දෙක එකතු කරමු බලන්න. 0.0යි 0.0යි මේ කෙලින්ම තිත තිබ්බා. 5යි 5යි 10න් බින් දැම්මා. එකක් ඉතුරුයි 1යි 1යි 2යි. මේ රුපියල් කියන එක ඒ විදිහටම දාන්න. කීයද උත්තරය? රුපියල් 20යි. දැන් ඔයාලට තිත්තිරේ ලියන්න ඕන කීයද? රුපියල් 20යි කියලා මතක තියාගන්න. ලියනකොට නිකම්ම ලියන්න බෑ. රුපියල් කියන කෙටි කියලා රූ කියලා ලිව්වා තිත තිබ්බා 20 තිතක් 0.0 මෙන්න මේ තියෙන උත්තරේ ඒ විදිහටම ලියන්න ඕනේ. 7 බිංදුවයි කියන එක නොදා හිටියොත් එimhe වැරදි. එකක් දාන්න ඕනේ. හරි. අපි දැන් ඒ විදිහට තව ගානක් හදමු. මොකද හදන ගාන? දෙවෙනි ගාන හදමු බලන්න. අපි හදමු බලන්න හතරවෙනි ගාන. ටිකක් අමාරු ගාන. අමාරුත් නෑ ඉතින්. හදමු බලන්න ඒක දැන්. මොකක්ද තියෙන්නේ? පෑනක් පොතක් හා මකණයක මිල කීයද?
මුලින්ම පෑනක් මිල. කීයද? රුපියල් 12යි. පෑනක් පොතක්. පොතක් කීයද? රුපියල් 35යි. 35යි. පොතක් හා මකණයක්. මකණයක් කීයද? රුපියල් 5යි. රුපියල් 5යි. දැන් පුතේ 5 ලියන්න මේ කෙලින්. මේ 7 එක කෙලින් තියෙන්න ඕනේ. මොන ලියුණා. හරිද? දැන් මොකද කරන්නේ? එකතු කරන්න. බිඳුවයි හිත ඒ කෙලින්ම තිබ්බා 7 හිත 2යි 5යි 7යි 7යි 5යි 12න් 2 දැම්මා එකක් ඉතුරුයි 1යි 1යි 2යි 2යි 3යි 5යි. කීයද උත්තරේ? රුපියල් 52යි. රුපියල් 52යි. දැන් මේ උත්තරය ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ අදාළ තැන දාන්න. හරි. දැන් පුතේ අන්න ඒ විදිහට ඉතුරු ගණන් ටික ඔයාලා තනියම හදන්න ඕනේ. අපි බලමු දැන් ඊළඟ අභ්‍යාසය මොකක්ද කියලා. බලමු ඊළඟ අභ්‍යාසය. දැන් පුතේ මේ හැම අභ්‍යාසයකම ඔක්කොම ගණන් ටික අපි කරන්නේ ගණන් කීපයක් කරනවා. පැහැදිලිද? එතකොට මේ ගණන් කීපය කරන විදිය හොඳට අවබෝධ කරගෙන අපි කරපු නැති ගණන් ටික ඔයාලා තනියම කරන්න ඕන. පැහැදිලිද? ඊළඟ අභ්‍යාසය මොකක්ද තියෙන්නේ? වගුව සම්පූර්ණ කරන්න. මේකේ තියෙන බලන්න මකණය, පොත, පැන්සල, කටරේ මේ භාණ්ඩ ටික. මේ තියෙන එකක මිල. මකණ කෑලි එකක් රුපියල් 5යි. පොත් එකක් රුපියල් 20යි. පැන්සල් එකක් රුපියල් 10යි. කටර් එකක් රුපියල් 8යි. එහෙනම් මේ තියෙන්නේ එකක මිල. මේ තියෙන කඩෙන් ගන්න ප්‍රමාණය. මකණ කෑලි 2ක් ගන්නවා. පොත් 5ක් ගන්නවා. පැන්සල් 3ක් ගන්නවා. කටර් 4ක් ගන්නවා. ඒතර එහෙම ගත්තාම මකණ 2ක් ගන්නාම දෙකක මිල කීයද කියලා මෙතනින් ලියන්න ඕනේ. පොත් එකක් රුපියල් 20යි. ඒතර 20 පොත් 5ක් ගන්නවා. එහෙනම් ඒකේ මිල කීයද? පැන්සල් එකක් රුපියල් 10යි. ඒ වගේ පැන්සල් 3ක් ගන්නවා. ඒ ඔක්කොගේ මිල කීයද? කටර් එකක් රුපියල් 8යි. ඒතර කටර් 4ක් ගන්නවා. 8 ගානේ 4ක් ගන්නවා. ඒ මිල කීයද තමයි දාන්න තියෙන්නේ. අපි පුතේ මේකෙන් ගණන් දෙකක් විතරක් හදමු. ඉතුරු දෙක ඔයාලා තනියම කරන්න ඕනේ. හරි. මොකක්ද තියෙන්නේ? මකණයක් රුපියල් 5යි. මකණ කෑලි දෙකක් ගන්නවා. එහෙනම් එක මකණ කෑලියක් 5යි නම් මකණ කෑලි දෙකක මිල කියන්නේ 5ව 2ක්. 5ව 2ක් කීයද? 10යි. මොනවද 10ද? රුපියල් 10යි. රුපියල් අනිවාර්යෙන් දාන්න ඕනේ. රුපියල් 10යි. මොන දැම්මා? අපි දෙවෙනි ගානක් බලමු. පොත් ගන්නවා 5. එක පොතක් කීයද? රුපියල් 20යි. රුපියල් 20 පොත් ගන්නවා 5. ඒ කියන්නේ 20ව 5. 20ව 5 කීයද? අමාරු නම් වෙන තැනක මුල කරලා බලන්න. 20 වැඩි කරනවා 5න්. 5 වරක් බිංදුව බිංදුවයි 5 වරක් 2 10යි. 100යි නේද? එහෙනම් පොත් 5ක මිල කීයද? රුපියල් 100යි. හරි. අන්න ඒ විදිහට පුතේ ඔයාලා ඉතුරු ගණන් ටික තව දෙකක් තියෙනවා. ඒ දෙක කරන්න ඕන තනියම. අමාරු නෑ. පැන්සල් එකක් රුපියල් 10යි. පැන්සල් 3ක් ගන්නවා. ඒ කියන්නේ 10ව 3ක් ගාන හොයලා දාන්න. කටර් එකක් රුපියල් 8යි. කටර් 4ක් ගන්නවා. ඒ කියන්නේ 8ව 4ක්. ඒ විදිහට හොයලා අපි අනිවාර්යෙන් මතක තියාගන්න මේ හැම උත්තරයකම රුපියල් කියන එක කෙටි කරලා තියෙන්න ඕනේ. රූතිත තියෙන්න ඕනේ. අගේ දාලා මේ සත තිත අනිවාර්යෙන්ම තිත දාලා සත බිංදුවයි බිංදුව ඒවා ඒ විදිහට තියෙන්න ඕනේ. එහෙම නැත්තම් වැරදි. හරි පුතේ අපි යම් බලන්න දැන් බලන්න ඊළඟ අභ්‍යාසය මොකක්ද කියලා.
මොකක්ද ඊළඟ අභ්‍යාසය? හරි. එකක් වගුවක් තියෙන්නේ. වගුව සම්පූර්ණ කරන්න. මොකක්ද ඒකේ තියෙන්නේ? භාණ්ඩය, මකණය, පොත, පැන්සල, කටරය. එකක මිල කලින් වගේම එකක මිල රුපියල් 5යි. පොතක් රුපියල් 20යි. පැන්සලක් රුපියල් 10යි. කටරයක් රුපියල් 8යි. ගන්න ප්‍රමාණයක් නෑ හැබැයි ගත්තු මුදල තියෙනවා. මකණයක් රුපියල් 5යිනේ. රුපියල් 10කට මකණ අරන් තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙනවා මොකද්ද? 5 ඒවා මෙතන කීයක් තියෙනවද? 2ක්. එහෙනම් මකණ කැලේ අරන් තියෙනවා කීයක්ද? 2ක්. පොතක් රුපියල් 20යි. රුපියල් 60ක පොත් අරන් තියෙනවා. එහෙනම් පොත් කීයක් අරන් තියෙනවද? මොකද කරන්න තියෙන්නේ? මේ 60 බෙදනවා 20ෙන්. අමාරුනේ. පැන්සල් එකක් රුපියල් 10යි. 30කට පැන්සල් කීයක් හම්බෙනවද? අන්න ලේසි ක්‍රමය. පැන්සල් එකක් රුපියල් 10යි. රුපියල් 30කට පැන්සල් කීයද? කටර් එකක් රුපියල් 8යි. රුපියල් 16කට කටර් කීයක් ගන්න පුළුවන්ද? අන්න ඒව හොයන්න ඕනේ. අපි ගණන් දෙයක් මේකේ හදමු. මකණයක් රුපියල් 5යි. රුපියල් 10කට මකණ කීයක් ගන්න පුළුවන් වේද? එකක් 5යි නම් 10ට 5ව කීයක් තියෙනවද? 2ක්. එහෙනම් ගන්න ප්‍රමාණය කීයද? 2යි. පොතක් රුපියල් 20යි. 60කට 20 පොත් කීයක් ගත්ත හැකිද? 60 බෙදන්න 20ෙන්. කීයක් හම්බෙනවද? පොත් ගත්ත හැකි පුතේ 3ක්. හරි. අන්න ඒ විදිහට ඔයාලා ඉතුරු ගණන් දෙක මේකේ හදන්න ඕන. අපි බලමු දැන් ඊළඟ අභ්‍යාසය මොකක්ද කියලා. මේක දැන් ඉතුරු ගණන් ටික ඔයාලා තනියම හදන්න ඕනේ. හරි. අපි ඊළඟ අභ්‍යාසයට යන්න බලමු දැන්. මොකක්ද තියෙන්නේ? ඒකත් අර වගේම පොඩි වෙනසක් තියෙනවානේ. මකණ 4ක් ගන්නවා. එකක මිල දැන් දන්නේ අපි. මකණ 4ක් ගන්නවා. 4 මිල 40යි. ඒ කියන්නේ රුපියල් 40ට මකණ 4ක් කරන් තියෙනවා. එකක් කීයද? පොත් ගන්නවා 3ක්. 3 මිල 60යි. එක පොතක මිල කීයද? පැන්සල් ගන්නවා 2ක්. දෙකටම 30යි. එක පැන්සලක මිල කීයද මෙතනින් දාන්න. කටර් ගන්නවා 2ක්. ඒ දෙක රුපියල් 16යි. එක කටර් එකක් කීයද? අපි හොයමු බලන්න. මකණයක් පුතේ මකණ ගන්නවා කඩෙන් 4ක්. ඒ 4ටම මුදලාලි ගන්නවා රුපියල් 40ක්. මකණ ගන්නවා 4ක්. ඒ 4ම 40යි. එහෙනම් එක මකණේ මිල 40ට 4 ඒව කීයක් තියෙනවද? 40 4ෙන් බෙදන්න. කීයක් පුළුවන්ද? එකක මිල රුපියල් කීයද? 10යි. 40ට 4 ඒව තියෙනවා කීයද? 10යි. දැන් මෙතන මිලක් නේ අහන්නේ. මිලක් අපිට නිකම්ම දාන්න බෑ. මොකක්ද දාන්නේ? රුපියල් දාන්න ඕනේ. රු තිතක් 10යි තිතක් බිංදුවයි බිංදුවයි. පොත් 3ක් මිල 60යි. එකක මිල 60 බෙදනවා 3ෙන් රුපියල් කීයද? 20යි. දැන් පුතේ මේවා මම මෙතන බෙදුවේ නෑ. හේතුව මේකේ ඉඩමදි නිසා ඔයාලා මේක ගෙදරදී හිමින් සැරේ කටුවෙට කොලයක් අරගෙන ඒවා කරලා බලන්න ඕනේ. හරි. සමහර අය බෙදන්න ඕනේ නැහැ. නිකම්ම කටුව උත්තරේ එනවනේ. හරි. දැන් පුතේ මේ විදිහට ඔයාලා මේකේ තියෙන ඉතුරු ගණන් දෙක හදන්න හිමින් සැරේ ගෙදරදී. චුට්ටක් අමාරු වෙයි තුනේ පන්ති අයට එවන පුතේ හිමින් සැරේ මම කරනකොට ඔයාලා ටික මේක තේරෙන්න පුළුවන්. හරි. එතකොට පුතේ අපිට දැන් අදට තියෙන ගණන් එච්චරයි. දැන් ඔයාලා මොකද කරන්න ඕනේ එතකොට? මේක අපිට කරපු නැති ගණන් තියෙනවා. ඒ සියලුම ගණන් අභ්‍යාස ඔයාලා සම්පූර්ණ කරන්න ඕනේ. හැබැයි ලස්සනට තියෙන ප්‍රශ්න පත්‍ර ඉවරුනේ පේපරයත් ලස්සනට තියෙන්න ඕනේ. සියලුම ගණන් ටික සම්පූර්ණ කරලා නැවත පාරක් ඒවා නිවැරදිද කියලා බලලා මේ සතියේ සෙනසුරාදා වෙද්දී මේ පාඩම් පත්‍රය මට ගෙනත් දෙන්න ඕනේ. ඒවැ හරි වැරදි බලන්න. පැහැදිලිද? එහෙනම් පුතේ අද අපි
අපේ ගණන් පාඩම නවත්තමු. අපි හම්බෙමු 4 වෙනි සතියේ ගණිතය පාඩමෙන්. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.